समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, අදත් මේ රාත්‍රියේ ඔබ හැම දිනාම ලක්හඬ ගුවන් විදුලිය තුලින් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, ලෝකයේ මිනිසුන්ගේ චින්තනය සහ බෞද්ධ ශ්‍රාවකයෙක්ගේ චින්තනය දෙවිධයක්. පොදු කතාව සහ බුදු සමයේ කතාව විසමපාතී ලක්ෂණයි පෙන්눔 කරන්නේ. ලෝකයේ රාගයට බරව, කාමයට බරව ගනුදෙනුව හදාගනිද්දී බුදුදහම නිස්කාමය විරාගය පිළිබඳව ඉතා දාර්ශනික කතාවක් පෙන්වා දෙනවා. ධර්මයේ තුල ජීවමාන වීම තුල විරාගී ස්වභාවය තුලින්, නිස්කාමීය ස්වභාවය තුලින් සදාකාලිකව උද්ගත වන ශාන්තියක්, සදාකාලිකව තමා තුල ගොඩනැගෙන සැපයක් පිළිබඳව බුදුදහමේ හරයාත්මක කරුණු පෙන්වා දෙනවා. සාමාන්‍ය ලෝකයේ උගත්කම්, බුද්ධිමත්කම් ඔස්සේ වටිනාකම් හොයද්දී ධර්මය තමන්ගේ නිවීම ඔස්සේ වටිනාකම් ලුහුබඳින විදිය ගැන උනන්දු වෙනවා. ඒ සම්බන්ධ පණිවිඩයක් ලෝකයට මතු කරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ධර්මයේ තුල ටිකෙන් ටික ශක්තිමත් වෙනකොට අපට තේරෙනවා සාමාන්‍ය ලෝකයේ කෙනෙක්ගේ චින්තනය අවිද්‍යා සහගතයි. එයා තමන්ගේ ආයතන ලෝකය පරිහරණය කරන්නේ අවිද්‍යා සහගතවයි. අවිද්‍යා සහගතව ලෝකය පරිහරණය කරනකොට ලෝකයේ සදාතනික යථාර්ථයක්, සදාතනික පරමාර්ථ සත්‍යයක් ඔහුට පේන්නේ අවිද්‍යාවෙන් වැහිලා ගියාට පස්සේ. ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ, පින්වත් මහණෙනි, මේ ලෝක සත්වයා අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා යන සංසාර ගමන පරක් තෙරක් කෙලවරක් මොකුත් පේන්නේ නැහැ කියලා. එච්චරට මේ සාංසාරික ගමන අවදානම් සහගතයි. මොකද අවිද්‍යාවෙන් වැහිලා ඉන්න තාක් කල් ලෝකේ යථාර්ථය අපට පේන්නේ නැහැ. ඒ නිසාමයි ලෝකේ ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නේ තමන්ගේ කියලා, තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් දේවල් ලෝකේ තියනවා කියලා. සත්‍ය වශයෙන්ම තමන්ගේ කියලා ලෝකේ දේවල් තියනවාද? සැබෑවින්ම විමසලා බලනකොට තේරෙනවා තමන්ගේ කියලා මොකුත් ඇත්තේ නෑ. තමන්ගේ කියලා හිතාගෙන ඉන්න දේවල් ටිකක් විතරක් ලෝකේ පවතිනවා කියලා. ඒවා මිනිසුන්ගේ හිතලුවක් විතරයි, මඤ්ඤණාවක් විතරයි, හැඟීමක් විතරයි. සත්‍ය වශයෙන්ම තමන්ගේ කියලා හිතාගෙන ඉන්න දේවල් ලෝකේ ඇත්තේ නෑ. හිතලුවක් පමණක් ක්‍රියාත්මක වෙනවා. සත්‍ය වශයෙන් පැවැත්මක් නෑ. ඒ නිසා මේ තමන්ගේ කියලා හිතාගෙන ඉන්න දේවල් තමන්ගේ වසඟේ පවත්වන්න උත්සාහ කිරීම මත ලෝකේ බරපතල අර්බුදයකට මුහුණ දෙනවා. ඒ බරපතල අර්බුදයේදී තමයි අභ්‍යන්තර ගැටලුවත් බාහිර ගැටලුවත් දෙකම උත්සන්න වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සංයුක්ත නිකායේ සගත වර්ගයේ ජටා සූත්‍රය කියලා බොහොම රමණීය දේශනාවක් තියෙනවා. ජටා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා භාරද්වාජ බ්‍රාහ්මණයෙක් පැමිණුණා. එයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේ සමග බොහොම පිළිසඳර කතාවක යෙදුණා. ඒ පිළිසඳර කතාවේ අවසානයේ යා පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් යා ප්‍රශ්නයක් විමසුවා. ඒක ඊටාම ප්‍රකට ප්‍රශ්නයක්. ඒ ප්‍රකට ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් ලබා දුන්න
පිළිතුරු පාඩයත් ඊටාම වැදගත්. ඒක කොච්චර වැදගත්ද කියනවා නම් ඒ ගාථාව මුල් කරගෙන තමයි විසුද්ධි මාර්ගයේ නම් වූ සප්ත විසුද්ධිය පදනම් කරගෙන විශාල ග්‍රන්ථයක් පවා බෞද්ධ සමාජයේ මත දායාද වෙන්නේ. ජටාභාරද්වාජ බ්‍රාහ්මණය ඇවිල්ලා අහන ප්‍රශ්නය තමයි ඔබ වඩාත් මුමුණන එහෙත් මෙහි අර්ථය පිළිබඳ සාධාරණ අදහසක් නැති බොහෝ දෙනෙකුගේ කතාව. ඒ ගැටලුව තමයි අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්චාම කෝ ඉමං විජටයේ ජටන්ති. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බවත් ගෞතමයන් වහන්සේ ඇතුළතත් අවුල් වෙලා අන්තෝ ජටා බහි ජටා පිටතත් අවුල් වෙලා ඇතුළත් ගැට ගැහිලා පිටත් ගැට ගැහිලා මේ විදියකට සත්වයා ලොකු අවුල් ජාලයක පැටලිලා ඉන්නවා. අභ්‍යන්තර ලෝකයේත් අවුල්, බාහිර ලෝකයේත් අවුල්. මොකක්ද මේ අභ්‍යන්තර ලෝකය කියලා කියන්නේ? දැන් අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා කියන වාක්‍ය බොහොම පළපුරුදු වාක්‍යයක්. ඔබට කවදා හරි හිතලා තියෙනවද අභ්‍යන්තර ගැටය මෙයයි බාහිර ගැටය මෙයයි කියලා? මොකක්ද මේ ඇතුලේ ගැටය? අන්තෝ ජටා. ඇතුලේ ගැටය කියලා කියන්නේ තමන්ගේ අභ්‍යන්තර ලෝකය තුල ස්කන්ධයන් පිළිබඳ උපාදානීය ස්වභාවයක් අප තුල පවතිනවා. රූපය පිළිබඳ, වේදනාව පිළිබඳ, සංඥාව පිළිබඳ, සංස්කාර පිළිබඳ, විඥානය පිළිබඳ අභ්‍යන්තරිකව අපි තුල උපාදානීය ස්වභාවයක් පවතිනවා. ඒකට අපි කියනවා පංච උපාදානය කියලා. මෙන්න මේ පංච උපාදානය කියන එක ගැඹුරින් බලනකොට තේරෙනවා තමන්ගෙම හිත තමන්ගෙම හිතින් අල්ලගෙන කරන අරගලයක් කියලා. ඒක අන්තෝ ජටා කියන පරයයන් තේරු ගත්තාම සෑහෙනවා. බහි ජටා බාහිරත් ගැටයක්. බාහිර ගැට ගැහෙන්නේ කොහොමද? බාහිර ගැට ගැහෙන්නේ ඇස ඉදිරියට එන රූපය, කන ඉදිරියට එන ශබ්දය, නාසය ඉදිරියට එන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට දැනෙන අරමුණු. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන කාරණා තමයි බහි ජටා බාහිර ගැටය. දැන් බලන්න අභ්‍යන්තර ගැටය සහ බාහිර ගැටය. ඒතර බාහිර ගැටයටත් අපි හිර වෙලා අභ්‍යන්තර ගැටයටත් අපි හිර වෙලා. අන්තෝ ජටා බහි ජටා. ඇතුළෙත් ගැට පිටත් ගැට. සත්වයා මෙබඳු අවුලකයි පැටලිලා ඉන්නේ. තන්තං ගෝතම පුච්චාමි කෝ ඉමං විජටයේ ජටන්ති. මේ විදියට අවුල් ජාලයක පැටලිලා ඉන්න සත්වයාගේ මේ අවුල ලිහන්නේ කොහොමද? ඔබ වහන්සේ මට ඊටාම කරුණාවෙන් පැහැදිලි කරන්න මේ අවුල ලිහන්නේ කොහොමද කියලා. මෙන්න මේ කාරණයට භාග්‍යවතුන් වහන්සේ ලබා දුන්නු පිළිතුර ඊටාම වැදගත් පිළිතුරක්. ඒ පිළිතුර මුළු බුද්ධ ශාසනයම අවධාරණය කරන්නක් කියලායි මම නම් කියන්නේ. දැන් ඇතුලේ ගැට සහ පිට ගැට කියලා කියන්නේ පුද්ගලයෙකුට හිතෙන්න පුළුවන් බාහිර ලෝකයේ තුල සාරයක් ඇති බවට. ඇස ඉදිරියට එන රූපය තුල සත්‍ය වශයෙන් සාරයක් ඇත කියලා හිතා ගන්න පුළුවන්. සත්‍ය වශයෙන් එබඳු සාරයක් ඇත කියලා සාමාන්‍ය පුද්ගලයාට මතක් වුණොත්, පුද්ගලයාට කල්පනා වුණොත්, ඒ කල්පනා වෙච්ච තැනක ඒ කියන්නේ බාහිර ලෝකෙට වටිනාකම දෙන්න ගියාට පස්සේ බාහිරට වහල් චින්තනයක් පුද්ගලයා තුල ක්‍රියාත්මක වෙනවා. ඒ වහල් චින්තනයට අපි කියන්නේ පෘථග්ජන ස්වභාවය කියලා. පෘථග්ජනී කියලා කියන්නේ වහල් චින්තනයක් පවත්වන කෙනෙක්. එහෙමනම් ලෝකේ නිවහල් චින්තනය සදාකාලිකවම නිදහස් වීම අරහත්වයෙන් උද්ගත වන තත්වයක්. සදාකාලිකවම නිදහස් වීම කියලා කියන්නේ. එතකොට අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා ඇතුළෙත් ගැට පිටත් ගැට කියන කතාවස්සේ බාහිර ගැටයකට අපි අහුවෙලා මේකේ පොට කොතනද කියලා හොයාගන්න බැරි තරම්ම මේකට හිර වෙලා. මේ බාහිර ලෝකයේ තුල Tamanගේ වසඟේ පවත්වන්න පුළුවන් සාරයක් වශයෙන් Tamanගේ වසඟේ පවත්වන්න පුළුවන් සාරයක් වශයෙන් බාහිර ලෝකය පේන්න පටන් ගත්තාම බාහිර ලෝකයට වටිනාකම දෙන්න පටන් ගත්තට පස්සේ බාහිර ලෝකයේ තුල සත්‍ය වශයෙන් සාරයක් හරයක් ඇත කියන තැනට අපේ චින්තනේ ගොඩ නැගෙන්න පටන් ගත්තට පස්සේ අපිට වෙන අරබුදය තමයි බාහිර රූප නඩත්තු කරන්න වෙනවා. බාහිර ශබ්ද නඩත්තු කරන්න වෙනවා.
මේ බාහිර ලෝකේ අපි නඩත්තු කරමින් ඉන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. බාහිර ලෝකය තුල අපට වටිනාකමක් පවතින තාක්කල් විතරයි. ඒ බාහිර ලෝකයට වටිනාකමක් පවතිනකොට බාහිර රූපය පදනම් කරගෙන යාගේ හිත තුල රාගය ඇති වෙනවා. ඒ වගේම යාගේ හිත තුල ද්වේෂයත් ඇති වෙනවා. එතකොට රාග ද්වේෂ කියන ස්වභාවය මතුවෙන්නේ රූපය සම්බන්ධ යා තුල මුලාවක් පවතින නිසා. ඒ මුලාවටම තමයි අපි මෝහය කියලා කියන්නේ. එහෙමනම් රාග ද්වේෂ මෝහයන්ගෙන් සදාකාලිකවම නිදහස් වෙන එකට තමයි අරහත්ත්වය කියලා කියන්නේ. රාගක්ඛයෝ නිබ්බාණං, දෝසක්ඛයෝ නිබ්බාණං, මෝහක්ඛයෝ නිබ්බාණං කියලයි නිවන පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ තෝරලා දීලා තියෙන්නේ. රාග ද්වේෂ මෝහ වලින් සම්පූර්ණයෙන් නිදහස් වීම තමයි නිබ්බාන කියලා කියන්නේ. ඒ බඳු නිබ්බාන කියන தത്വයට ශ්‍රාවකයාගේ චින්තනය පවත්වා ගැනීම පිණිස අභ්‍යන්තර ලෝකයේ පවතින මේ ගැටේ ලිහා ගන්න වෙනවා ධර්මය හරහා. බාහිර ලෝකයේ ගැටයත් ලිහා ගන්න වෙනවා ධර්මය හරහා. මොකද බාහිර ලෝකය පිළිබඳව තමයි පුද්ගලයාට රාගයක්, ද්වේෂයක්, මෝහයක්, ඡන්දයක්, නන්දියක්, තෘෂ්ණාවක් පවතින්නේ. බාහිර ලෝකය කෙරෙහි ඡන්දයක්, රාගයක්, නන්දියක්, තෘෂ්ණාවක් පවතින්නේ නැත්නම් බාහිර ගැටේ ලිහා ගත්තා කියලා එයාට කියන්නේ. දැන් මේ බාහිර ලෝකයේ හරහා තමයි ඔබේ ප්‍රභාස්වර සිත දූෂණය වෙන්නේ. සිත ස්වභාවයෙන්ම ප්‍රභාස්වරයි. ප්‍රභාස්වරයි කියලා කියන්නේ Tamanගේ හිත තුල අනුසය ධර්මයන් නැතුවම නෙමෙයි. ඒවා සාංශාරික වශයෙන් වැඩිච්ච ආකෘතියටම තියෙනවා. ඒවා හරියට අලු යට ගින්දර තියනවා වගේ බොහොම පාඩුවේ තියෙනවා. ඉතින් හිත ප්‍රභාස්වරයි. ආගන්තුක උපක්ලේශ වලින් හිත දූෂණය වෙනවා. මේ උපක්ලේශ අයින් කර ගැනීම තුල තමයි පුද්ගලයාට සදාතනික ශාන්තියක් තියෙන්නේ. හිත සාන්තයට පත් කර ගැනීම, හිත තුල සැපයක් අත්දැකීම, හිත ප්‍රභාස්වර මට්ටමින් පවත්වා ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ ධර්මයේ ඔස්සේ කොහොමද විමසන්නේ? ධර්මයේ කොහොමද පුද්ගලයාට උදව් කරන්නේ? දැන් බලන්න, Tamanගේ හිත පිරිසුදු කර ගැනීම පිණිස මොකක්ද පාවිච්චි කළ හැකි පිරිසුදු කාරකය? ඇඟ හොද ගන්න ලෝකයේ වෙළඳ පොලේ නොයෙක් පිරිසුදු කාරක තියෙනවා විවිධ සන්නාම යටතේ. ඒවා පිළිබඳ බොහොම වටිනාකම් සහිතව ලෝකේ කතා කරනවා. මොකද ඒවා භෞතික සීමාවේදී ගනුදෙනු වන දේවල්. හැබැයි හිත තුලට ගලන උපක්ලේශ පිළිබඳ ලෝකයට කතාවක් නැහැ. ලෝකේ නිරුත්තරයි ඒ සම්බන්ධව. ලෝකේ ඇයි එහෙම නිරුත්තරව ඉන්නේ? ලෝකේ ඒ විදියට නිරුත්තරව ඉන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. ලෝකේ ඒ විදියට නිරුත්තරව ඉන්නේ ලෝකයට හිත පිළිබඳව කතා කරන්න සාධාරණ දැනුම් පරාසයක් නැති නිසා. හිත පිරිසුදු කරගන්නේ කොහොමද? හිත තුල පවතින උපක්ලේශයන් මැඩ පවත්වන්නේ කොහොමද? මොකක්ද හිත තුලට උපක්ලේශ ගලාගෙන මේ දොරටුව? දැන් බලන්න, ඔකට ලස්සන සූත්‍රයක් තියෙනවා, චේතනා සූත්‍රය කියලා. සවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳිමින් දේශනා කළ දේශනාවක්. ඒ දේශනාවේ තියෙනවා යෝ භික්කවේ රූප සංචේතනාය චන්දරාගෝ චිත්තස්සේසෝ උපක්ඛිලේසෝ. පින්වත් මහණෙනි, රූපේ මුල් කරගෙන ඇතිවන චේතනාව කෙරෙහි යම් චන්දරාගයක් තියෙනවා නම් ඒක තමයි හිතේ උපක්ලේශය. ශබ්දයේ කෙරෙහි ඒ පුද්ගලයා තුල සද්ද සංචේතනාය චන්දරාගෝ චිත්තස්සේසෝ උපක්ඛිලේසෝ. ශබ්දයේ කෙරෙහි Tamanගේ හිත තුල චන්දරාගයක් පවත්වනවා නම් ඒක තමයි හිතේ උපක්ඛිලේශය කියලා කියන්නේ. දැන් ඔබට මතක ඇති, උපක්ලේශ වලින් බැට නොකන මට්ටමට හිත පරිස්සම් කරගන්නයි අපි මේ නොයෙක් දේවල් කතා බහක් කරන්නේ. හිත පරිස්සම් කර ගැනීමයි අපේ අරමුණ. එහෙමනම් හිත පරිස්සම් කරගන්න තියෙන්නේ කවරකින්ද? උපක්ලේශයන්ගෙන්. උපක්ලේශයන් හිතට ගලන්නේ කොහොමද කියන තැන පරිස්සමින් විමසලා බලන්න ඕන හේතුව. මොකද අපේ පණිවිඩයම පටිච්ච සමුප්පන්නයි. හේතුඵල සහිතව ලෝකේ ගැට ගැහෙන ආකාරයත් හේතුඵල සහිතවම ලෝකේ ලිහා ගැනීමේ ආකාරය පිළිබඳවත් තමයි බුදුදහමේ භාවිතය තියෙන්නේ. එහෙමනම් Tamanගේ ජීවිතය තුළ Tamanගේ හිත පරිස්සම් කරගන්න කෙනෙක් Tamanගේ හිත උපක්ලේශයන්ගෙන් බැටකන්නේ නැති මට්ටමට Tamanගේ
ආයතන ලෝකයේ තුල ප්‍රවේශමක් පුද්ගලයාට තියෙන්න අවශ්‍යයි. කොහොමද ආයතන ලෝකේ පරිස්සම් කරගන්නේ? රූප සංචේතනාය චන්දරාගෝ චිත්තස්සේසෝ උපක්ඛිලේසෝ රූප සංචේතනාව කෙරෙහි ඒ කියන්නේ රූපය මුල් කරගෙන හිතට ගලාගෙන එන සිතුවිලි වලට අපි කියනවා රූප සංචේතනා කියලා. දැන් රූප සංචේතනාය චන්දරාගෝ චිත්තස්සේසෝ උපක්ඛිලේසෝ රූප සංචේතනාව පිළිබඳව ශබ්ද සංචේතනාව පිළිබඳව ශබ්දයේ පිළිබඳවම නෙමෙයි ශබ්ද සංචේතනාව පිළිබඳව ශබ්ද සංචේතනා ගන්ධ සංචේතනා රස සංචේතනා පොට්ටබ්බ සංචේතනා ධම්ම සංචේතනා කියලා පැති 6කින් තමන්ගේ හිත තුල උපක්ඛිලේශ මෝරනවා. මොකක්ද සංචේතනා කියන්නේ? සංචේතනා කියලා කියන්නේ රූපය මුල් කරගෙන පුද්ගලයා තුල ඇතිවෙන චේතනාවලට. ඇහෙන් රූප දකිනකොට ඒ දකින රූපය තුල පුද්ගලයා තුල චේතනා සකස් වෙනවා. ඒ රූපය දකිනකොට පුද්ගලයා තුල චේතනා සකස් වෙනකොට ඒ සකස් වන චේතනාව පිළිබඳ පුද්ගලයාට පවතිනවා. ඒ චේතනාව පිළිබඳ පුද්ගලයාට පවතිනවා පින්වත්නි ඡන්ද රාගයක්. ඇහෙන් රූපේ දැක්කහම අවිද්‍යාව මිශ්‍ර වෙලා නම් අවිද්‍යාව මිශ්‍ර වෙච්ච තැනක ඒ පුද්ගලයාගේ හිතට රාගය ගලන්න පුළුවන්. ඇසෙන් දකින ලෝකයේ නිසා හිතට රාගය ගලන්න පුළුවන්. රාගය කියන්නේ ඇහි ඉදිරියට එන රූපයට අයිති කතාවකුත් නෙමෙයි, ඇසට අයිති කතාවකුත් නෙමෙයි. ඇස ඉදිරියට ආපු රූපේ පදනම් කරගෙන හිතේ අභ්‍යන්තර චිත්තසංතානය තුල ඇතිවෙච්ච අත්දැකීමක්. ඒකට අපි කියනවා රූප සංචේතනා කියලා. ඒක රාගය වෙන්නත් පුළුවන්, ද්වේෂය වෙන්නත් පුළුවන්, සද්ධාව වෙන්නත් බැරි කමක් නැහැ. ඇහෙන් දකින රූපේ පදනම් කරගෙන. ඒ ඔක්කොම සංචේතනා ගණයට අයිතිව කතා කරගන්න පුළුවන් නාම ධර්ම. රූප සංචේතනාව කෙරෙහි ඡන්ද රාගයක් පවතිනවා නම් රූපය පදනම් කරගෙන Tamanගේ හිත තුල ඇතිවෙන චේතනා තියෙනවනේ. ඒවා කෙරෙහි ඡන්ද රාගයක් තියෙනවා නම් ඒක තමයි පින්වත් මහණෙනි හිතේ උපක්ඛිලේශය කියලා කියන්නේ. මෙන්න මේ උපක්ඛිලේශය නම් ගලන්නේ ඇස හරහා. මොකද ඇසේ පහළ වීමක් නැත්තම් පින්වත්නි ඇහැ හරහා කොහෙද සිතුවිලි ගලාගෙන එන්නේ? ඇසේ පහළවීම නිසයි ඇස හරහා සිතුවිලි ගලාගෙන එන්නේ. කනේ පහළවීම නිසයි කන හරහා සිතුවිලි ගලාගෙන එන්නේ. ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතනයන්ගේ පහළවීම නිසයි ඡන්ද රාගය රූප සංචේතනාව කෙරෙහි පවතින. ඒ කියන්නේ රූප සංචේතනා කියන්නේ සිතුවිලි ගලාගෙන ඒම. සිතුවිලි ගලාගෙන එනකොට අවිද්‍යාව මිශ්‍ර වෙලා තියෙන නිසායි සිතුවිලි කෙරෙහි පුද්ගලයා තුළ ඡන්දයක්, ඒ කියන්නේ කැමැත්තක්, රාගයක්, ඇලීමක් පවතිනවා. ඒ සිතුවිලි වලට පවතින ඡන්ද රාගය තමයි හිතේ උපක්ඛිලේශ කියලා කියන්නේ. එහෙමනම් රූපේ නිසා සිතුවිලි ඇති වෙන එක ප්‍රශ්නයක් නෑ. සිතුවිලි කෙරෙහි පවතින ඡන්ද රාගයයි ප්‍රශ්නය. ඡන්ද රාගයේ ප්‍රශ්නයක් වුණොත් සිතුවිලි ගලාගෙන ඒම නිසා චේතනාවමයි කර්මය කියලා අපි හඳුන්වන්නේ. කර්මය පිළිබඳ බුදුදහමේ භාවිතය කුමක්ද? උන්වහන්සේ කර්මය පිළිබඳව අපට අර්ථ දක්වා අපි ඉදිරියේ මතු කරලා අදට 2600කට එහා පැත්තේදී මතු කොට වදාලේ කවරක්ද? බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු සත්‍ය කුමක්ද? චේතනාහම් භික්කවේ කම්මං වදාමි. පින්වත් මහණෙනි, මම චේතනාවටමයි කර්මය කියලා කියන්නේ. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරගෙන යම් පුද්ගලයෙක් සිතින් ක්‍රියාත්මක වෙනවද, කයෙන් ක්‍රියාත්මක වෙනවද, වචනයෙන් ක්‍රියාත්මක වෙනවද? පින්වත් මහණෙනි, ඒකම තමයි කර්මය කියලා කියන්නේ. එහෙමනම් අපට පැහැදිලි මේ රූප සංචේතනාව කියලා කියන්නේ කර්මයේ නියෝජනයයි. මොකද චේතනාවමයි කර්මය කියලා භාගතුන් වහන්සේ වදාළි. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. එතකොට රූප සංචේතනා, ශබ්ද සංචේතනා කියන්නේ කර්මයමයි. ඒවා කෙරෙහි ඡන්ද රාගයේ පවත්වන්න එයා සිතින් කයින් වචනින් අලුත් කර්ම කරගන්නවා. අලුත් කර්ම කෙරෙනවා කියන්නේම ගැටලුවක්ද නැද්ද? ගැටලුවක්. මොකද බුදුරජාණන් වහන්සේ අපට වදාළේ කර්මයේ නිරුද්ධ කරලා දාන හැටියටයි. ඒ කියන්නේ මේ කර්ම නිරෝධය සම්බන්ධ ලෝකයට කතා බහක් නැති නිසා බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා මේ ලෝකේ කර්ම කෙරෙන එකමයි යහපත් කියලා. ඒ නිසා ලෝකේ ගොඩාක් දේවල් මිනිසුන්ට කරන්න වෙලා තියෙනවා.
බාහිර ලෝකයට ගිහින් වර්තමාන මිනිසුන්ට ගොඩාක් දේවල් කරන්න වෙනවා. මොකද එයා රූප නඩත්තු කරනවා, ශබ්ද නඩත්තු කරනවා, ගන්ධ සුවඳ රස පහස මේවා නඩත්තු කරන්න වෙලා තියෙනවා. මොකද මේවා නඩත්තු කිරීම මත තමයි සදාකාලික ශාන්තියක් තියනවා කියලා උන් විශ්වාස කරන්නේ. නමුත් මේවා නඩත්තු කරන එක විඩාවක් කියලා ධර්මයෙන් බලනකොට ඊටාම හොඳින් පැහැදිලිව පේන්න තියෙනවා. මේ අන්තෝ ජටා බහි ජටා කියන தত্ত্বය, ඇතුළෙත් ගැට පිටත් ගැට කියන தত্ত্বය අවිද්‍යාවෙන් වැහිලා ගිය සත්‍යයකට තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් තමයි මේ පිළිබඳ අපට යම් අදහසක් ගොඩනගා ගන්න වෙන්නේ. එහෙමනම් රූප සංචේතනාවන්ගේ පහළවීමමයි දුකේ පහළවීම කියලා කියන්නේ. මේ දේශනාවෙම ওই චේතනා සූත්‍රයේ සවැත් නුවර ජේතවනාරාමේදී බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා ඒකේ අවසානෙට තියෙනවා කම්මනීයං කායති අභිඤ්ඤා සච්චිකරණීයේසු ධම්මේසුති කියලා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ විදියට යම් ශ්‍රාවකෙක් දැක්කොත් මොකක්ද? යෝ භික්කවේ රූප සංචේතනාය චන්දරාගෝ චිත්තස්සේසෝ උපක්ඛිලේසෝ ආයතන 6 තුලින්ම උදාහරණයක් විදිහට රූපේ මුල් කරගෙන සිතුවිලි හිතට ගලාගෙන එනවා නම් ඒ සිතුවිලි ගලාගෙන ඒම කෙරෙහි යම් චන්දරාගයකුත් පවත්වනවා නම් ඒක තමයි උපක්ඛිලේශය. මේ විදිහට අවබෝධඥාණයෙන් සාක්ෂාත් කළොත් ඒ ශ්‍රාවකයා චතුරාරි සත්‍ය ධර්මයේ විශේෂීතා හොඳින් ක්‍රියාත්මක වෙනවා කියලා භාගතුන් වහන්සේ වදාලා. කම්මනීයං කායති අභිඤ්ඤං සච්චිකරණීයේසු ධම්මේසු කියවේ අනේකයි. ඒ ශ්‍රාවකයා මේ පිළිබඳ ඉතා හොඳින් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ ක්‍රියාත්මක වීම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට විශාල උදව්වක් පින්වත්නි. ඒක සුළුපටු උදව්වක් නෙමෙයි. ඒක විශාල උදව්වක්. මොකද එතකොට යා චතුරාර්ය සත්‍ය පරයයන් බලනවා. සියලු බුදුවරු ලෝකයට මතු කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. සියලු බුදුවරු ලෝකයට මතු කරන සත්‍ය චතුරාර්ය සත්‍යයයි. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ පණිවිඩය ලෝකයේ බුදුරජාණන් වහන්සේ නමක් හදමඩලේ පමණයි උපදින්නේ. ගරාගෙන වැටිච්ච නටබුන් සහිත නගරයක් නටබුන් හොය හොයා ඒ නගරය මතු කරන්නේ යම්සේද සියලු බුදුවරු මේ චතුරාර්ය සත්‍ය මතු කරනවා. ඒක බුදුවරුන්ගේ අතුරුදහන් වීමෙන් බුදුරජාණන් වහන්සේලාගේ පිරිනිවී බුද්ධ ශාසනයේ නිමා වීමෙන් ඒ පරම සත්‍ය මේ විශ්ව ධාතුව තුල ගිලා බැස පවතිනවා. මේ විශ්ව ධාතුව තුල ඒ පරමාර්ථ සත්‍ය ගිලා බැස පවතිනවා. ඒ පරමාර්ථ සත්‍ය බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා තමයි පින්වත්නි නැවත මතුකොට ලෝකයට පෙන්වා දෙන්නේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය පරයය මේ සෑම දහම් කොටාසයකම දකින්න අපි තුල දක්ෂතාවයක් තියෙන්න ඕන. දැන් මෙතන බොහොම ලස්සන කාරණයක් පැහැදිලි වෙනවා. යම් වෙලාවක රූපේ මුල් කරගෙන චේතනා පහළ වෙනකොට ඒවා කෙරෙහි චන්දරාගයක් තියෙනවා නම් මේක හිතේ උපක්ඛිලේශය කියලා දැනගත්තොත් ආයතන 6 හරහාම මේ කතාව දැනගත්තොත් එයා අවබෝධ ඥානය සාක්ෂාත් කරලා චතුරාර්ය සත්‍ය ධර්මයේ විශේෂ හොඳින් පිහිටනවා කියනවා. කොහොමද මේ වගේ දහම් කොටාසයක් තුල චතුරාර්ය සත්‍ය දකින්නේ? ඒක තමයි අපිට තියෙන ගැටලුව. දැන් අපි නිතර දේශනාවල කියනවා හැම තැනකම පින්වත්නි චතුරාර්ය සත්‍ය දකින්න කියලා. කොහොමද හැම තැනකම චතුරාර්ය සත්‍ය දකින්නේ? කොහෙන්ද මේ සත්‍ය දැකගන්නේ? ඇත්තටම හැම තැනකම චතුරාර්ය සත්‍ය දකින්නේ මෙන්න මේ විදියටයි. දැන් මෙතන රූප සංචේතනාව රූපේ නිසා සිතුවිලි ගලනවා කියන එකමයි ගැටලුව. සිතුවිලි ගලන එකමයි ගැටලුව. හිතට සිතුවිලි ගලාගෙන එන එක ඔබට හිතේ සැපයක් කියලා. හැබැයි සිතුවිලි ගලන එක දුකක් කියලා තේරෙනවා සිතුවිලි ගලන්නේ නැතුව ඉන්න අත්දැකීම පිළිබඳ ගැඹුරින් විමසලා බැලුවොත්. සිතුවිලි ගලන්නේ නැති අවස්ථාව ඊටාම රමණීයයි. සිතුවිලි ගලන එක හොඳයි කියලා අවිද්‍යාව නිසා මිනිස්සු හිතාගෙන ඉන්නවා. ඒ නිසා සිතුවිලි ගලන්නේ නැත්තම් බලෙන් හරි සිතුවිලි ගලන විදියට Tamanගේ මානසිකාරයේ පවත්වන්නයි අපේ සූදානම. ඒකයි මිනිස්සු කම්මැලිකමට ගොඩක් දේවල් බාහිර ලෝකේ ක්‍රියාකාරකම් සමග එකතු වෙන්නේ. හේතුව සිතුවිලි ගලන්නේ නැතුව ඉන්න එක මිනිස්සු වඩා යහපත් දෙයක් විදියට සලකන්නේ. එච්චරට අවිද්‍යාවෙන් අන්ධ වෙච්ච ලෝකයකයි අපි නැවතී සිටින්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා මේ සිතුවිලි ගලනවා කියන එකමයි දුක. රූප සංචේතනාව නැත්තම් කොහෙද රූප සංචේතනාව කියන්නේ චන්දරාගය. චන්දරාගය නැත්තම් මොකක්ද උපක්ඛිලේශය කියලා කතා කරලා හඳුනාගෙන තෝරා බේරා ගන්න තියෙන්නේ.
උපක්ඛිලේශ ගලන එකම නම් ගැටලුව. රූප සංචේතනාව කියන්නේ දුකක්මයි. රූපේ නිසා Tamanගේ හිතට රූපේ මුල් කරගෙන චේතනාව ඇති වෙන එකමයි දුක. එහෙමනම් චේතනා පහළ වෙන එකමයි දුක. චේතනාව රූප සංචේතනාව දුකක් හැටියට අපි දකින්න ඕන. ඔන්න දුක්ඛ සත්‍යයට පේනවා මේ චේතනාව පදනම් කරගෙන. හොඳයි මේ දුකට හේතුව මොකද්ද? මේ දුකට හේතුව තමයි අන් කවර දෙයක්වත් නොව මේ දුකට හේතුව පින්වත්නි කුමක්ද? රූප සංචේතනා, ශබ්ද සංචේතනා ආදී සංචේතනා පහළ වෙන්නේ ඇයි? සංචේතනා පහළ වෙන්නේ වෙන කවර දෙයක් නිසාවත් නෙමෙයි, ස්පර්ශය නිසා. ස්පර්ශය කියන්නේ කුමක්ද? ඇසද, රූපයද, චක්කු විඥානයේද කියන කාරණා තුනේ එකතුවට. ඇසද, රූපයද, චක්කු විඥානයේද කියන කාරණා තුනේ එකතුවක් නැත්තම් ඒ බඳු එකතුවක් නැති තැනක පින්වත්නි පේන මට්ටම එන්නේ නැහැ. බාහිර ආයතනත් අභ්‍යන්තර ආයතනත් විඥානයත් කියන කාරණා තුනේ එකතුවෙන් තමයි පේන මට්ටම, ඇහෙන මට්ටම, දැනෙන මට්ටම, හිතෙන මට්ටම ක්‍රියාත්මක වෙන්නේ. ඒ බඳු මට්ටමක් ක්‍රියාත්මක නොවුනොත් කොහෙන්ද රූපය නිසා සිතුවිලි ගලන්නේ? එහෙමනම් රූප සංචේතනාවට හේතුව මොකක්ද? ස්පර්ශයයි. අන්න දැන් මේ රූප සංචේතනා නම් දුකට හේතුවත් එයාට පේනවා දුක්ඛ සමුදය. මොකක්ද? ස්පර්ශය. ස්පර්ශේ නිරුද්ධ වෙනකොට පින්වත්නි රූප සංචේතනා නිරුද්ධ වෙනවා. රූපේ නිසා සිතුවිලි ගැලුවා නම් ඒ සිතුවිලි ගලන්නේ රූපේ පැත්තේ මානසිකාරය තියාගෙන නිකන් විතරයි පින්වත්නි. මානසිකාරය වෙන පැත්තකට යනකොට ඒ පැත්තෙන් සංචේතනා පහළ වෙනවා. ඒක ශබ්ද සංචේතනාවක් වෙන්නත් පුළුවන්. ගන්ධ සංචේතනාවක් වෙන්නත් පුළුවන්. රස සංචේතනාවක් වෙන්නත් පුළුවන්. පොට්ටබ්බ සංචේතනාවක් වෙන්නත් පුළුවන්. මේ කවර තත්වයක් වුණත් වෙන්න පුළුවන්. ඒ කවර තත්වයක් වුණත් උද්ගත වෙන්නේ ඇයි? ඒ තත්වයන් උද්ගත වෙන්නේ පින්වත්නි වෙන මොකක්වත් නිසා නෙමෙයි. Tamanගේ හිත තුල ඒ තැන ස්පර්ශයේ සිද්ධ නොවෙනවා නම් එතන චේතනා පහළ වෙන්නේ. ස්පර්ශයත් පවතින මානසිකාරයේ තියෙනකන් විතරයි. මානසිකාරයේ වෙන පැත්තකට යනකොට ඒ පැත්තෙන් තමයි රාග, දේශ ආදී සිතුවිලි ගලන්නේ. එහෙමනම් මේ රාගය කියන එක සදාතනික ධර්මයක් නෙමෙයි, අනිත්‍ය වී යන එකක්. එහෙමනම් මේවා නිරෝධ ධර්ම විදියට දකිනවා. ස්පර්ශය නිසා රූප සංචේතනාව කියන කාරණේ ඇති වෙනවා. ස්පර්ශේ නිරුද්ධ වීමෙන් රූප සංචේතනාව නිරුද්ධ වී යනවා. එහෙනම් මේක නිරෝධ ධර්මයක්, වටිනාකමක් දෙන්න ඕන එකක් නෙමෙයි. මිනිස්සු මේවට අනවශ්‍ය වටිනාකමක් දීලා බොහොම විඩාවෙන් කාලය ගෙවනවා. Tamanගේ හිත පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් නැති උදවිය මේවට අනවශ්‍ය වටිනාකම් ආරෝපණය කරගන්නවා. ඊළඟට භාගතුන් වහන්සේ අපට වදාලා පින්වත් මහණෙනි මේක නිරුද්ධ කිරීම පිණිස පිළිවෙතක් තියෙනවා. ඒ තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගය. එහෙනම් නිරෝධ කිරීම පිණිස පිළිවෙතක් තියෙනවා. නිරෝධ කළ යුත්තේ ස්පර්ශයයි. ස්පර්ශ නිරුද්ධ කිරීමෙන් සිතුවිලි ගලන දුක නිමා වෙනවා. සිතුවිලි ගලන එකමයි දුක. සිතුවිලි ගලන ස්පර්ශය නිසා කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය පරියාය යම් කෙනෙක් මේ තුල දර්ශනීය කරගත්තොත් අරිය සත්‍යාන දස්සනං, එහෙමනේ මංගල සූත්‍රයේ තියෙන්නේ. අරිය සත්‍යාන දස්සනං නිබ්බාන සච්චි කිරියාචේ තම් මංගල මුත්තම. මේ ආර්ය සත්‍ය දර්ශනීය වෙන්නයි අවශ්‍ය. මේක තමයි ලෝකේ පරමාර්ථ සත්‍ය. මේ පරමාර්ථ සත්‍ය දර්ශනීය නොවුනොත් අන්තෝ ජටා බහි ජටා කියන ඇතුලේ ගැටේ සහ පිට ගැටේ කියන බාහිර ආයතනික ලෝකයේ ඔස්සේ තමා තුළ පවතින මුලාවත්, අභ්‍යන්තර ස්කන්ධයන් පිළිබඳ තමා තුළ පවතින මුලාවත් කියන මේ මුලාවෙන් සදාතනික නිදහස් වීමක් නම් ඒ ශ්‍රාවකයාට කවදාවත් අත්දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි සදාකාලිකවම නිදහස් වෙන ශ්‍රාවකේ කවරක්ද කළ යුත්තේ? බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා බොහොම ලස්සන දේශනාවක තීනිමානි භික්කවේ කස්ස කස්ස ගහපතිස්ස පුබ්බේ කරණීයානි කතමානි තීනි. පින්වත් මහණෙනි කුඹුරු වැඩ කරන මිනිහෙක් පළවෙනියෙන්ම කරන්න ඕන කාරණා 3ක් තියෙනවා. කීයක් තියෙනවද? 3ක් තියෙනවා.
කුඹුර වැඩ කරන්න කලින් යා ලෑස්ති වෙන්න ඕන කාරණා තුනක් තියෙනවා. මොනවද? කතමානි තීනි. ඉද බික්කවේ කස්සකෝ ගහපති පටිකච්චේව කෙත්තං සුකට්ටං කරෝති. පින්වත් මහණෙනි, කුඹුරු වැඩ කරන ගෘහපති ගොවියෙක් පළවෙනියෙන්ම කුඹුර හොඳට හාගන්න ඕන, මඩ කරන්න ඕන. එතකොට පළවෙනියෙන් මඩ කරලා කුඹුර සම කරගන්න ඕන. ඊට පස්සේ බීජ වපුරන්න ඕන. ඒ බීජ වපුරලා සුදුසු කාලේ වතුර බඳින්න ඕන. ඒ වගේම අනවශ්‍ය වතුර අරින්න ඕන. මෙන්න මේ කාරණා තුන තිබ්බොත් කුඹුර මඩ කොට වී වැපිරීමත්, ඒ වගේම සුදුසු කාලේ වතුර බැඳීමත්, සුදුසු කාලේ වතුර හැරීමත් කියන කාරණා තුන තිබුණොත් ඒ ගොවියාට Tamanගේ අස්වැන්න කරා යන්න පුළුවන්. මෙහෙම කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, ඒව මේවකෝ භික්කවේ තීනිමානි භික්කුස්ස පුබ්බේ කරණීයානි කතමානි තීනි. පින්වත් මහණෙනි, භික්ෂුවත් පළවෙනියෙන් කරන්න ඕන කාරණා තුනක් තියෙනවා. මොකක්ද? මොනවද භික්ෂුව විසින් කරන්න ඕන? අදිසීල සික්ඛා සමාදානං, අදිසීල ශික්ෂා සමාදානයේ තියෙන්න ඕන. ඒක නිවන ඉලක්ක කරගන්න ශ්‍රාවකයෙක් పూర్වෙන් කළ යුතු දෙයක්. මූලික වශයෙන් කරන්න අවශ්‍ය දෙයක්. ඒ මූලික වශයෙන් කරන්න අවශ්‍ය දේ තමයි පළවෙනියෙන්ම ඒ කුඹුරු වැඩ කරන මිනිසයා විසින් කළ යුතු දේ තමයි ඊටාම හොඳින් කුඹුර මඩ කරගන්න ඕන. ඒ මඩ කරන්නේ යම්සේද එසේම භික්ෂුව විසින්ද පළවෙනියෙන්ම අදිසීල ශික්ෂා සමාදානයේ තුල හික්මිය යුතුයි. එතකොට අදිසීල ශික්ෂා සමාදානයේ තුල හික්මුණ ශ්‍රාවකයෙකුට තමයි අභ්‍යන්තර ප්‍රවේශම ඇති වෙන්නේ. ඊළඟට අදි චිත්ත ශික්ෂා සමාදානයේ තියෙන්න ඕන. අදි චිත්ත ශික්ෂා සමාදානය කියලා කියන්නේ Tamanගේ හිත පාරිශුද්ධියට පත් කර ගැනීම පිණිස සමත විපස්සනා වශයෙන් Tamanගේ හිත ගැඹුරින් විමර්ශනා කළ යුතුයි සතිපට්ඨානයේ තුලින්. ඊළඟට භාගතුන් වහන්සේ මතක් කරනවා, ඒ වගේම අදි පඤ්ඤා සික්ඛා සමාදානං, අදි ප්‍රඥා ශික්ෂා සමාදානයේ තුල හික්මිය යුතුයි. මෙන්න මේ සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාව තුල හික්මීමෙන් තමයි මේ අන්තෝ ජටා බහි ජටා කියන ඇතුළේත් ගැට පිටත් ගැට ලියාගෙන අමා නිවන කරා ඒ ශ්‍රාවකයාට පැමිණිය හැකි වන්නේ. දැන් බලන්න මේ ගැටය ලියන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේගෙන් මේ භාරද්වාජ බ්‍රාහ්මණය ඇහුවහම බුදුරජාණන් වහන්සේ මොකක්ද මේ පුද්ගලයාට වදාළේ? බොහොම ප්‍රකට ගාථාවක්. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ බික්කු සෝ ඉමං විජටයේ ජටං. බොහොම ලස්සන නිවන පිළිබඳ එක්තරා හකුළුවා දැක්වීමක් මේ ජටා සූත්‍රයේ තියෙන්නේ. උන්වහන්සේ මතක් කරන මේ ඇතුලේ ගැටේ සහ පිට ගැටේ ලියන්නේ මෙන්න මේ විදියටයි. කොහොමද? සීලේ පතිට්ඨාය, මුලින් සීලේ මත පිහිටන්න ඕන. මොකද සීලේ මත පිහිටියාට පස්සේ තමයි අභ්‍යන්තර කෙලෙස් ධර්මයන් මෝරන් නැති විදියට ආයතනික පරිස්සම ඇති වෙන්නේ. ආයතනික පරිස්සමක් නැති තැනක, ආයතනයන්ගේ ප්‍රවේශම නැති තැනක පින්වත්නි, ඒ ශ්‍රාවකයාට අභ්‍යන්තර චිත්තසංතානය තුල රාග ද්වේෂ මෝහ ගලාගෙන එනකොට ඒකට විකල්පයක් නැහැ. දැන් අභ්‍යන්තර හිත තුල කෙලෙස් තිබුණාට කමක් නැහැ. එකපාරම ওই කෙලෙස් ඔක්කොම අයින් කරගන්න බෑ. ඒ නිසායි චිත්තානුපස්සනාවේදී භාගතුන් වහන්සේ මතක් කළන්නේ, පින්වත් මහණෙනි, රාගේ හිතට ගලාගෙන ආවට කමක් නැහැ. මුලින්ම ගලන බව හරි දැනගන්නකෝ කියලා. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති කිව්වේ ඒකයි. රාගේ ගලපුවාවේ. රාගේ ගලනකොට රාගේ ගලන බව දැනගන්න කියලායි වදාළේ. ඊට පස්සේ තමයි යට විකල්ප ක්‍රම ඔස්සේ විමසන්න පුළුවන්කම ලැබෙන්නේ. විකල්ප ක්‍රම ගවේෂණය කරන ශ්‍රාවකයෙකුට රාගය ඇති වෙන බව මූලික වශයෙන් දැන ගැනීම ප්‍රමාණවත්. මොකද ඒක ඊටා ප්‍රබල කුසල් සිතක්. සීලේ පතිට්ඨාය කිව්වේ සීලේ මත පිහිටලා තමයි ධර්ම මාර්ගයේ දියුණු කරගෙන යන්න තියෙන්නේ. සීලේ මත පිහිටියම් මොකක්ද වෙන්නේ? ඇත්තට මෙතන පංචශීලයේ අටශීලයේ වගේ සීලයක් අභිබවා ගියපු ඉන්ද්‍රිය සංවරයේ පදනම් කරගත්ත ආර්යකාන්ත සීලයක කතා බහයි මෙතන මතු කරගත යුත්තේ. පන්සිල් වලිනුත් ඒකට උදව්වක් ලැබෙනවා. අටසිල් වලින් පෙහෙවස් සමාදන් වීම වලින් උදව්වක් ලැබෙනවා. ඔබ රකින්න සීලේ ඉන්ද්‍රිය සංවරයට කොච්චර උදව් කරනවද කියලා බලන්න. මොකද ඉන්ද්‍රිය සංවරයේ නැසිච්ච තැනක ත්‍රිවිධ දුසිරිතයයි මතුවෙන්නේ. සුචරිතයේ නැසිච්ච තැනක නීවරණයි මෝරන්නේ. කාමච්ඡන්දය ආදී නීවරණේ මෝරනකොට
ඒ නීවරණයම ආහාරය කරගෙනයි අවිද්‍යාව වැඩෙන්නේ. මේකට තියෙන ඊටාම ලස්සන සූත්‍රය තමයි අවිජ්ජා සූත්‍රය. අවිජ්ජා සූත්‍රයේ උන්වහන්සේ මේකට ඊටාම පැහැදිලිව දේශනා කරනවා. අවිද්‍යාවට මුල කවරක්ද කියලා. දැන් බලන්න සීලේ පතිට්ඨාය සීලේක පිහිටියාම ලැබෙන ප්‍රතිලාභය වාසිය කුමක්ද? සීලයක් මත පිහිටපු ශ්‍රාවකයාගේ සැබෑ ප්‍රවේශමක් තියනවද? සීලේ මත පිහිටපු ශ්‍රාවකයාට මොකක්ද අභ්‍යන්තර කිතට උපක්ලේශයෙන් ගලන්ට නොදීම පිණිස ඇතිවෙන උදව්ව මොකක්ද? ඇයි සීලයක් මත ශ්‍රාවකයා පිහිටිය යුත්තේ? බුදුරජාණන් වහන්සේට උවමනා වුණේ ಭಾರತයේ තිබුණ ශ්‍රමණ කණ්ඩායම් හුරු කරපු සීලයක් මතු කරන්න නෙමෙයි. උන්වහන්සේ එක්තරා දේශනාවක මතක් කළා, පින්වත් මහණෙනි, ඔබත් මමත් දීර්ඝ සංසාරයේ ඇවිදිමින් යන්නේ ආර්ය වූ සීලයක්. ආර්ය වූ සීලයක් ප්‍රතිවේද කරගන්න බැරි වෙච්ච නිසායි. අපපටි වේදා ප්‍රතිවේද කරගන්න බැරි වෙච්ච නිසායි. අනනුබෝධා අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසායි. අනනුබෝධා අපපටි වේදා මමංචේව තුම්හා කංච. ඒවං මිදන් දීගමද්දානං සන්දාමිතං සංසරිතං මමංචේව තුම්හා කංච. ඔබයි මමයි අප දෙදෙනාම දීර්ඝ කාලයක් සංසාරේ මුලක් හොයන්න බැරි තරම් දීර්ඝ කාලයක් ඉපදෙමින් මැරෙමින් පින්වත් මහණෙනි අපි ආවේ වෙන මොකක්වත් නිසා නෙමෙයි, ආර්ය වූ සීලයක් ප්‍රතිවේද කරගන්න බැරි වෙච්ච නිසායි. ආර්ය වූ සීලයක් ප්‍රතිවේද කරගන්න බැරි වුණා. එහෙමනම් ආර්ය වූ සීලයක් ප්‍රතිවේද කරගත්ත තැනක තමයි ශ්‍රාවකේකට සැබෑ රැකවරණයක් තියෙන්නේ. ඒ ආර්ය වූ සීලේ ප්‍රතිවේද කරගන්නවා කියන එක ඉන්ද්‍රිය සංවරයේ පදනම් කරගෙන ඇති වෙච්ච එකක්. සීලේ මත පිහිටියාට පස්සේ හිතේ කෙලෙස් ඒ විදිහටම තියෙනවා. හැබැයි අලුතෙන් ඇස හරහා, කන හරහා, නාසය හරහා, දිව හරහා, කය හරහා, මනස හරහා සිතුවිලි ගලන්නේ නැහැ. දැන් බලන්න, ඇසෙන් දකින ලෝකයේ කෙරෙහි චන්දරාගේ පවත්වන එකමනේ ගැටලුව. තුල පිරිසුදු වෙනකොට අභ්‍යන්තරික පාරිශුද්ධිය ඇති වෙනකොට බාහිර දොරවල් වහලා තියෙන නිසා උපක්ලේශ හිතට ගලන්නේ නැහැ. අභ්‍යන්තර ජරාව කුණුදුවිලි ඇතුළට නොයන මට්ටමට අභ්‍යන්තරේ පිරිසුදු කරගන්න පුළුවන්. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. ඒ පුද්ගලයා තුල සීලයක් මත පිහිටා යම් විදියක චිත්තම් පඤ්ඤංච භාවයන් හිත පුහුණු කරනවා නම්, හිත වඩනවා නම්, සීලේ මත පිහිටා හිත වඩනවා නම්, චිත්තං පඤ්ඤංච භාවයන් ප්‍රඥාව වඩනවා නම්, එතන ප්‍රඥාව කියලා කියන්නේ ලෝකේ කතා කරන හුදු දැනුම සම්බන්ධ භාවිතයක් නෙමෙයි. ලෝකේ විවිධ දැනුම් පරාස තියෙනවනේ. ඒ දැනුම් පරාස සම්බන්ධ කතාවක් නෙමෙයි මෙතන මතුවෙන්නේ. මෙතන භාග්‍යවතුන් වහන්සේ වදාලේ චිත්තං පඤ්ඤංච භාවයන් ප්‍රඥාව වඩනවා නම්, ප්‍රඥාව වඩනවා කියලා කියන්නේ යා පටිච්ච සමුප්පන්නව ලෝකේ විමසනවා කියන එකයි. හේතුඵල සහිතව යා ලෝකේ දිහා බලනවා. නිද්දල්වා මුවදල්වාගෙන ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඊතා විමසුම් නුවණකින් තමා ලෝකයට විවෘත වෙනවා. ඊතා විමසුම් නුවණකින් ලෝකයේ දෙස බලනවා. විමසුම් නුවණකින් ලෝකයේ දිහා බලන එක බුද්ධ ශ්‍රාවකයෙකුට ඊටාම වැදගත් දෙයක්. විමසුම් නුවණ කියන එක ශ්‍රාවකයෙකුට තියෙන්න ඕන දෙයක් පින්වත්නි. මොකද විමසුම් නුවණක් නැති තැනක අවබෝධඥානීය තහවුරු වෙන්නේ නැහැ. අවබෝධඥානීය තහවුරු කරගන්න ශ්‍රාවකයෙකුට ඒ අවබෝධඥානීය තහවුරු කරගන්නවා නම් අනිවාර්යයෙන්ම පටිච්ච සමුප්පන්නව විමසීමේ කුසලතාවයක් තියෙන්න ඕන. ඒ කියන්නේ හේතුඵල සහිතව විමසීමේ කුසලතාවයක් ඒ ශ්‍රාවකයන්ට තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ අපට හේතුඵල සහිතව විමසන පටිපාටිය වදාලා. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. පින්වත් මහණෙනි, මේ පවතින తত্ত্বය ඉබේ හටගත් తত্ত্বයක් නෙමෙයි. දෙවියන් විසින් හදපු తত্ত্বයක්ද නෙමෙයි. දෙවියන් සහ අප අතර ඇතිවෙච්ච අන්තර් සම්බන්ධතාවයක ප්‍රතිඵලයක්ද නෙමෙයි. මව්පියන්ගේ එකතු වීම නිසා මව සහ පියා සමග දරුවන් සමග කතා බහ කිරීමෙන් සකස් කරගත්ත දෙයක්ද නෙමෙයි. ඉබේ හටගත්ත දෙයක්ද නෙමෙයි. ඒ ඉබේ හටගන්න එකට අපි කියන්නේ අදිච්ච සමුප්පන්නයි කියලා. එහෙනම් මේ తত্ত্বය කොහොමද ඇති වුනේ? මේක හේතුඵල සහිතවයි ඇති වුනේ. හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම ටිකක් තමයි ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන්නේ. මේ කිසිවක ඉබේ පහළ වීමක් ඇත්තේ නැහැ. හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම. මේ ප්‍රතිඵලයන් හේතුවක් සහිතවමයි ගොඩ නැගිලා තියෙන්නේ.
එහෙමනම් අර හේතුව විමර්ශනය කිරීමේ කුසලතාවේ හේතුඵල සහිතව ලෝකයේ දෙස බැලීම Tamanගේ අභ්‍යන්තර ලෝකයේ විමර්ශනය බාහිර ලෝකයේ විමර්ශනය රාම්තෝ ජටා බහි ජටා ඇතුලේ ගැටේ ගැට ගැහුනේ කොහොමද බහි ජටා බාහිර ගැටේ ගැට ගැහුනේ කොහොමද කියලා හේතුඵල සහිතව විමසීමේ කුසලතාවයට කියනවා විදර්ශනා ප්‍රඥාව කියලා. චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්ඛු ආතාපි කියලා කියන්නේ කෙලස් තවන වීරියට කෙලස් තවර වීරිය ඇතුව උත්පත්තියෙන්ම ගෙනාපු ඒ කුසලතාවයේ මතු කරගනිමින් වීරිය තුල හික්මෙමින් උපන් කුසලයේ තුල ශක්තිමත් වෙමින් නූපන් කුසලය උපද්දවමින් උපන් අකුසලය දුරු කරමින් නූපන් අකුසලය නැවත ඇති නොවීම පිණිසම දුරු කරමින් යම් ශ්‍රාවකේ ප්‍රඥාව වඩයිද ආතාපි නිපකෝ බික්ඛු කෙලස් තවන වෙර තියනවා නම් එබඳු භික්ෂුව සෝ ඉමං විජටයේ ජටං අන්න ඒ වගේ ශ්‍රාවකයා තමයි අවුල ලිහන්නේ ගැටය ලිහා දමන්නේ. එතකොට මේ ඇතුලේ ගැටය ලිහා දැමීම පිළිබඳ ඉතා වැදගත් කාරණයක් මෙතන මතුවෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදියට අභ්‍යන්තර චිත්තසංතානයේ තුල ආධ්‍යාත්මිකව ගුණධර්ම ගොඩනගා ගැනීම තුල තම තමන්ට පුළුවන් මේ ගැටලුව ලිහා දමන්න. ඉතින් මේ විදියට යම් ශ්‍රාවකෙක් සීලේ මත පිහිටා හිත වඩයි නම් චිත්තම් පඤ්ඤංච භාවයන් ප්‍රඥාව දියුණු කරයි නම් සමාධිය දියුණු කරයි නම් ආතාපි නිපකෝ බික්ඛු කෙලස් තවන වීරියෙන් යුතුව නුවණින් යුතුව ඊතා ගැඹුරින් විමර්ශනයක් තියෙනවා නම් එයා අවුල ලිහනවා ගැටලු යාට ලිහා ගන්න පුළුවන්. හැබැයි මේවා දියුණු කර ගැනීම Tamanටයි පැවරෙන්නේ. මේවා ලෝකේ කාටවත් කරලා දෙන්න පුළුවන් දේවල් නෙමෙයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් මතක් කරනවා යේසං රාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා කීනාසවා අරහන්තෝ තේසං විජටතා ජටා කියලා. යම් පුද්ගලයෙක් විසින් රාගයයි ද්වේෂයයි අවිද්‍යාවයි දුරු කරනවා නම් රාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා යේසං රාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා යම් පුද්ගලයෙක් රාගයයි ද්වේෂයයි අවිද්‍යාවයි දුරු කරනවා නම් එතකොට රාග දේශ ඇති වෙන්නේ ඇස කන නාසය දිවකය මනස තුලින් පරිහරණය කරන ලෝකයේ කෙරේ. කියන්නේ රූපයේ කෙරේ තමයි රූපේ අත්දකින්නකොට ඒ රූපයේ කෙරේ රාගයක් හෝ දේශයක් ඇති වෙනවා. මේ දෙකම ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. රාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා. අවිද්‍යාව දුරු කළාට පස්සේ යාට තේරෙනවා මේ ලෝකයම හේතුඵල දහමක්. හේතුන් නිසා සකස් වෙච්ච දෙයක් ලෝකය කියන්නේ. වෙන දෙයක් නෙමෙයි. එතකොට හේතුන් නිසා සකස් වෙච්ච දෙයක් නම් ලෝකය හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන තත්ත්වයටයි මේ ලෝකයේ දේවල් අයිති. මේ தત્ත්වය තේරුම් ගත්තට පස්සේ යාට විද්‍යාව පළ වෙනවා. ඒකට කියන්නේ විද්‍යා උදපාදි විද්‍යාව පහළ වුණා කියලයි. විද්‍යාව පහළ වීමෙන් යා තේරුම් ගන්නේ මේ රූපය මගේ වසඟේ පවත්වන්න බෑ. හේතුඵල ධමයෙන් සකස් වෙච්ච දෙයක් මගේ අවිද්‍යාවට මේ රූපය තුල මම රාගයක් හදාගෙන දේශයක් හදාගෙන ඉන්නවා. නමුත් රාග දේශ කියන්නේ මගේ හිතේ ඇති වෙන ගැටලුවක් මිසක් රූපේට අයිති දෙයක් නෙමෙයි. මේක අභ්‍යන්තර හිත තුල ඇති වෙච්ච මනෝභාවයක්. ඒ මනෝභාවයට දුන්න අනවශ්‍ය වටිනාකමක් මෙතන තියෙන්නේ කියලා ඒ ශ්‍රාවකයාට යම් නුවණක් හදාගන්න පුළුවන්. ඒ විදිහට දැක්කොත් ආශ්‍රව ඒ පුද්ගලයා තුල නැති වෙලා යනවා. කීනාසව ආශ්‍රව නැති වෙලා යනවා. කීනාසව අරහන්තෝ ආශ්‍රව ක්ෂය කරලා අරහත්වයට පත් වෙනවා. තේසං විජටතා ජටා ඒ පුද්ගලයා විසින් තමයි තණ්හා අවුල ලිහා දමන්නේ. ඒ පුද්ගලයා තමයි තණ්හාව නැමැති ගැටලුව ලිහා දමන්නේ. ඊට පස්සේ එතනම තියෙනවා යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිගං රූප සංඥාච එත්තේසා ජිජ්ජතේ ජටාති කියලා. ඒ කියන්නේ යම් කෙනෙක් මේ නාමයයි රූපයයි කාම භවයයි රූප භවයයි අරූප භවයයි කියන සම්පූර්ණ දේ අතුරුදහන් කළොත් ඒ කියන්නේ නාම රූප ධර්ම වලට වටිනාකමක් නොදුන්නොත් දැන් ඇසේ පහළවීම කියලා කියන්නේ නාම රූප ධර්මයන්ගේ එකතුවට මේ පිළිබඳවත් අපි ලක්ඛණ්ඩ ගුවන්විදුලිය හරහාම දේශනා කරලා තියෙනවා. දැන් එහෙමනම් නාම රූප ධර්මයන්ගේ එකතු වීමට වටිනාකමක් නොදෙන්න තාක්කල් එයා තුල තණ්හා අවුලයි ලිහෙන්නේ තණ්හාවයි සිඳෙන්නේ. මේ නාම රූප ධර්මයන් නිසා නාම රූප පත්‍යා සලආයතන ආයතන පහළ වෙනවා.
ආයතනයන් පහළ වීම නිසා ආයතනයන්ගේ ස්පර්ශය සිද්ධ වෙනවා. ස්පර්ශය නිසා විඳිනවා. විඳින ලෝකයට මිනිස්සු තුල තණ්හාව ඇති වෙනවා. තණ්හාව ඇති වෙච්ච දේ උපාදානෙ වෙනවා. ඉතින් මේක තමයි ලෝකයේ සාංශාරික ගමනේ ක්‍රියාත්මක වීම. එතන නාම රූප ධර්මයන්ගේ නාම රූප පරම්පරාවක ඇතිවීමක් නැතිවීමක් තියෙන කියලා දැක්කට පස්සේ ඒවාට බාහිර වටිනාකම් හිත තුල ගොඩ නැගින්නේ නැහැ. දන්නවා Tamanගේ හිත තුල නාම රූප ධර්මයන්ගේ පහළවීමක් විතරයි තියෙන්නේ කියලා. ඒතර නාම රූප ධර්මයන්ගේ පහළවීමක් තියනවා විනා මෙතන සත්‍ය වශයෙන්ම සාරයක් හරයක් නැහැ කියලා දැක්කට පස්සේ ඒ ඇසේ පහළවීම තුල නන්දියක් රාගයක් ඡන්දයක් තෘෂ්ණාවක් හිටින්නේ නැහැ. එයා සදාකාලිකවම නිවෙන්න පටන් ගන්නවා. එයාට කියනවා කීනාසව අරහන්තෝ තේසං විජටිතා ජටාති කියලා. ඒ පුද්ගලයාට කියනවා ආශ්‍රව ක්ෂය කරපු රහතන් වහන්සේ කියලා. සම්පූර්ණයෙන්ම අවුල ලිහලා දානවා. එතකොට මේ අවුල ලිහා ගැනීමේ වගකීම ඔබට පැවරෙන නිසා පරිස්සමින් ලිහා ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ඒකට අදාළ උපකාරය ලැබිලා තියෙන නිසා ඔබට ඊටාම කරුණාවෙන් යෝජනා කරන්නේ මේ අවුලට උඩුදුවන්න දෙන්න එපා කියලයි. ඔබ හැම දිනාටම අද මේ උතුම් ගම්බීර බුද්ධ වචනය ජීවිතාවබෝධය පිණිස උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, අද මේ උතුම් දේශනාව සඳහා Tamanගේ සදැහැති දායකත්වයේ ගැන කටයුතු කරන්නේ 2022 මාර්තු මාසයේ 26 වන දිනට ගායනවේදී අබේවර්ධන බාලසූරිය මැතිතුමන්ගේ වියෝවෙන් වසර 12ක් ගතවීම නිමිති කරගෙන එතුමාට අනුමෝදනා දේශනාවක් හැටියටයි අද දේශනාව සිද්ධ කරන්නේ. ගායනවේදී අබේවර්ධන බාලසූරිය මැතිතුමන්ට භවගාමී සසර සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා. සංසාර දුක් ගෙවා ලබන අමා නිවන් පිණිසම අබේවර්ධන බාලසූරිය මැතිතුමන්ට මේ උතුම් ධර්ම දානමේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. අබේවර්ධන බාලසූරිය මැතිතුමන් ප්‍රදාන මියගිය සියලු ඥාතීන්ටද මේ කුසල් උපකාර වේවා. අනිකුත් නමින් මියගිය සියලුම ඥාතීන්ගේ භවගාමී ජීවිතේ සුවපත් වේවා. නිරංජලා මහත්මියගේ නමින් මියගිය සියලුම ඥාතීන්ගේද භවගාමී ජීවිතේ සුවපත් වේවා. අබේවර්ධන බාලසූරිය මැතිතුමන්ගේ දයාබරණීය බිරිඳ වන නිරංජලා සරෝජනී මැතිණිය ඇතුළු පින්නතුන් දේශනාවට දායකත්වයේ දරනවා. නිරංජලා සරෝජනී මැතිණිය බොහෝම ශ්‍රද්ධාවන්තව ධර්මකාමීව Tamanගේ ජීවිතය ඔස්සේ ධර්මයේ ගලපා ගන්න උත්සාහ කරන කෙනෙක්. එතුමිය ප්‍රධානව හැම දිනාටම මේ උතුම් කුසලානිසංසයන් ජීවිතාවබෝධය ධර්මාවබෝධයේ පිණිස මහෝපකාරී වේවා කියන අදිෂ්ඨානයත් සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම අමා නිවන් පිණිසම මේ කුසල් බලවත් වේවා කියන අදිෂ්ඨානෙන් දේශනාව නිමා කරනවා.